නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත්තු අරහත්තු මහා කරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද දවසේ මේ උතුම් ධර්මදේශනාව සඳහා දායකත්වයෙන් දරනු ලබන්නේ තමන්ගේ නමින් මිය පරලෝ ගිය පින්වත් ගාමිණී අබේසිරි වික්‍රමාරච්චි පියාණන්ට සහ නිව්ටන් මල්ලවාරච්චි පියාණන්ට පින්පෙත් අනුමෝදනා කරන අදහසින් ගම්පහ රන්වැලි ටයිල් බාත්වයා සහ ඉලෙක්ට්‍රිකල් ආයතනයේ පින්වත් මනෝජ් ගයාන් වික්‍රමාරච්චි මහතා ඇතුළු ඒ පින්වතුල්ලා විසිනුයි අද ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ. පින්වතුනි, මේ ධර්ම දේශනාවේදී අපි ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා ගැන ඉගෙන ගන්නවා. ඒ උතුම් රහතන් වහන්සේලා 3 නමක් විසින් ජීවිතයට වටිනා කියන, ජීවිතයට අර්ථය සපයන උතුම් ගාථාවන් වදාලා. ආන්නේ ගාථා තමයි අද මේ ධර්ම දේශනාවේදී ඔබ ඉගෙන ගන්නේ. කප්ප මහරහතන් වහන්සේත්, උපසේන මහරහතන් වහන්සේත්, අපර ගෝතම මහරහතන් වහන්සේත් කියන ඒ මහ පින්වන්ත රහතන් වහන්සේලා. උන්වහන්සේලා වදාළ මේ ගාථා අපි ඉගෙන ගන්නකොට මා කල්පනා කළා ඔබට මුලින්ම අපර ගෝතම මහරහතන් වහන්සේගේ ගාථා මුල් කරගෙන මේ ධර්මයේ කියලා දෙන්න. බොහෝම ලස්සනයි. අපර ගෝතම රහත් මුනිදුන්ගේ ගාථා. බලන්නේ ගාථා. තමන්ගේ යහපත සොයා බලන කෙනා සොයා බැලිය යුත්තේ බුදුන් වදාළ ධර්මයමයි. බලන්නේ අර්ථය. කෙනෙක් තමන්ගේ යහපත සොයා බලනවා නම් එයා සොයා බැලිය යුත්තේ බුදුරජුන් වදාළ ධර්මයයි. අපි හැමෝම යහපත කැමති. අපි හැමෝම දියුණුව කැමති, අභිවෘද්ධිය කැමති. දියුණුවක්, යහපතක්, අභිවෘද්ධියක් පතාගෙන ලෝකේ තියෙන එක ඒවා අපි කරනවා. හැබැයි රහතන් වහන්සේලා වදාළේ තමන්ගේ යහපත සොයා බලන කෙනා සොයා බලන්න ඕන බුදුරජුන් වදාළ ධර්මයයි. යහපත වැඩි වැඩියෙන් හොයනවා නම් ඒ කෙනා කළ යුත්තේ වැඩි වැඩියෙන් ධර්මයේ සෙවීමයි. ධර්මයේ සෙවීම තුළමයි යහපත ලැබෙන්නේ. මේ කවරෙක්ද මේ ගාථා වදාළේ? තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම යහපත සලසා ගත්ත උත්තමයෝ රහතන් වහන්සේලා. ඒ රහතන් වහන්සේ ගාථා ආරම්භ කළේ ඒ ප්‍රකාශයෙන්. ඒ වගේම එයා ශ්‍රමණයන්ට ගැළපෙන වැඩපිළිවෙලත් සොයා බලන්න ඕන. තමන්ගේ යහපත කැමති කෙනෙක් බුදුරජුන් වදාළ ධර්මය සොයා බලන්න ඕන. ඊළඟට එයා ශ්‍රමණයෙකුට ගැළපෙන වැඩපිළිවෙල. ශ්‍රමණ කියලා කිව්වහම ඒක ගැන තේරුම් ගන්න ඕන මෙහෙමයි. ගුණධර්ම වැඩිම පිණිස තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන් කැප කරපු ජීවිතයට කියනවා ශ්‍රමණ. ග්‍රහ බන්ධන අත්හැරලා ශ්‍රමණ ජීවිතයකට එන්නේ සිල් ගුණදම් වඩන්න සම්පූර්ණයෙන් කාලේ අර ගැනීම පිණිස. දැන් ග්‍රහ ජීවිතයක් ගත කරන මේ පින්වතුන්ලා දන්නවා තමන්ගේ ජීවිතේ එදිනෙදා යෙදෙන වැඩ කටයුතුත් එක්කම තමයි තමන්ට මේ ධර්මය පුරුදු කරන්න වෙලා තියෙන්නේ. දැන් ඔබට ඔබේ ජීවිතේ ඔබට යැපීම පිණිස කරන්න දහසකුත් වැඩ තියෙනවා. රස්සාව කරගන්න ඕන, අඹදරුව ගැන හොයන්න ඕන, ඥාති හිතයිසීන් ගැන හොයන්න ඕන. මේ ආදී සියලු කටයුතුත් එක්ක තමයි මේ ධර්මයට කාලය යොමු කරන්න වෙලා තියෙන්නේ. ගුණධර්ම වඩන්න කොච්චර ආස වුණත්
අනිත් කටයුතුත් එක්ක තමයි ඒ දේ කරගන්න වෙලා තියෙන්නේ. හැබැයි ශ්‍රමණ ජීවිතය කියලා කියන්නේ තමන්ගේ ග්‍රහ බන්ධන ඔක්කොම අත්හරිනවා. ඥාති පිරිවර, තමන්ගේ දීපල සම්පත් ඒවා අත්හැරලා කාලේ වෙන් කරනවා සම්පූර්ණයෙන්ම ගුණධම් දියුණු කරන්න. අන්න ඒකටයි ශ්‍රමණ ජීවිතය කියලා අපි තේරුම් ගත යුත්තේ. එතකොට එහෙම ගත්තාම ඔබේ ජීවිතේටත් මේ කියන කාරණා බොහෝ සෙයින් වටනවා. මොකද ඔබත් ජීවිතේ ගුණධර්ම දියුණු කරන්න කැමති අය නිසා. කොහොමද ගුණධර්ම දියුණු කරන ශ්‍රමණ ජීවිතේ වැඩපිළිවෙල? මේ බලන්න. මිත්තං ඉදච කල්යාණං සික්ඛා විපුලං සමාදානං. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන එකත්, උසස් සීලයක හික්මෙන එකත්, සුසුසාච ගරුණං, ඒ වගේම ධර්මයේ පවසන ගුරු උතුමන්ගේ වචනය ඇසීමේ කැමැත්තත් ශ්‍රමණ ජීවිතයට ඉතා හොඳින් ගැලපේ. ගුණධර්ම වඩාගෙන යන ජීවිතයකට ඉතා හොඳින් ගැලපෙන කාරණා 3ක්. කල්යාණ මිත්‍ර ආශ්‍රය, උසස් සීලයක හික්මෙන එක. උසස් සීලය කියලා කිව්වේ සීලය ඉතා පිරිසිදුව ආරක්ෂා කරගන්න එක. කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන එක, උසස් සීලයක හික්මෙන එක, ඊළඟට ධර්මයේ පවසන ගුරු උතුමන්ගේ වචන අහන්න තියෙන කැමැත්ත. ආන් ඒක ගුණධර්ම වඩාගෙන යන ජීවිතේට ඉතාම ගැලපෙන එකක්. ඒ නිසා ඇති කරගත යුතුයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඇති කරගත යුතුයි සිල්වත් බව. ඇති කරගත යුතුයි කල්යාණ මිත්‍රයන්ගේ, කල්යාණ මිත්‍ර ගුරු උතුමන්ගේ වචනයට කීකරු වෙන බව, වචනයට කැමති බව. බුද්ධේසුච සගාරවතා ධම්මේ අපචිති යතා බුහුතං. බුදු සමිඳුන් කෙරෙහි ගෞරවයක්, සද්ධර්මයේ කෙරෙහි ලෙන්ගතුකමක්, සංඝේච චිත්තිකාරෝ ඒතං සමනස්ස පතිරූපං. මාර්ගඵලලාභී සංගරුවන කෙරෙහි උපස්ථානයත් ශ්‍රමණ ජීවිතයට හොඳින් ගැලපෙනවා. තෙරුවන් මුල් කරගෙන වින්න ඕන ගුණධර්ම වඩන්ට නම්. බුදුරජාන් වහන්සේ ගැන ගෞරවය තියෙන්න ඕන. සද්ධර්මයේ ගැන ලෙන්ගතුකම තියෙන්න ඕන. සංඝයා කෙරෙහි යටහත් පහත් උපස්ථානය තියෙන්න ඕන. ආන් ඒ කෙනාට තමයි ගුණධර්ම වඩන ජීවිතේ සුවසේ අරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒ ජීවිතේ තමයි හැබෑවටම ගුණ වැඩෙන්නේ. ඒක හොඳට තේරෙනවානේ. ඔබ අහලත් ඇති භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න එක අවස්ථාවක ඉහළ බ්‍රහ්ම ලෝකයකින් බ්‍රහ්ම රාජයෙක් ආවා. ඒ බ්‍රහ්ම රාජයා ආවේ අවිහේ ඉඳලා. අවිහේ කියලා කියන්නේ පින්වතුනි සුද්ධාවාස බ්‍රහ්ම ලෝක. සුද්ධාවාස බ්‍රහ්ම ලෝක කියලා කිව්වේ අනාගාමී අය ඉන්න බ්‍රහ්ම ලෝකයක්. ඒ අනාගාමී අය ඉන්න සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ අවිහේ ඉඳලා අනාගාමී බ්‍රහ්ම රාජයෙක් බුදුරජාන් වහන්සේ බැහැ දකින්න ආවා 7ක. ඒ බ්‍රහ්ම රාජයා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ දැන් භාග්‍යතුන් වහන්සේත් එක්ක කතා බහ කිරීම පිණිස හිට ගන්න සූදානම්. හැබැයි ඔහුට හිත ගන්න බෑ. ඔහු මේ පොළොවේ ඇතුළට මේ ගිලෙනවා. හරියට වැලි ගොඩකට තෙල් වක් කරනකොට ඒ තෙල් ටික වැල්ලේ උරාගන්නේ. ඒ වගේ මේ පොළොව ඇතුලේ ගිලෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා හත්තක ගොරෝසු කයක් මවා ගන්න කිව්වා. එතකොටයි මේ හත්තක කියන මේ බ්‍රහ්ම රාජයාට සිහිපත් වුණේ තමන් මේ ඉන්නේ මනුස්ස ලෝකයේ කියන. බුදුරජාන් වහන්සේ දකිනකොට භාග්‍යතුන් වහන්සේට කොච්චර ගෞරවයක්, කොච්චර හිරියොතක් තියෙන බවක් තිබ්බද කියන්නේ. ඔහුට ඒ දේ අමතක වුණා. ඔහු බොහෝම සතුටින් ගොරෝසු කය මවාගෙන බුදුරජාන් වහන්සේ ඉදිරියේ හරි ලස්සන වචනයක් කිව්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං කාරණා 3ක් කෙරෙහි තියෙන ආසාව අත් නොහැරමයි ස්වාමීනි කලුරිය කළේ. ඒ කරුණ 3 තමයි ස්වාමීනි මට බුදුරජාන් වහන්සේ දැකලා ඇති කියලා
කවදාවත් හිතිලා නැහැ. බුදුරජාන් වහන්සේ දැකීමෙහි ආසාව නොසන්සිඳී තියෙද්දිම මං කලුරිය කළේ. ස්වාමීනි මට උතුම් බණපද අහලා ධර්මය අහලා ඇති කියලා හිතිලා නැහැ. ධර්මයේ ඇසීමේ ආසාව නොසන්සිඳී තිබෙද්දීමයි මං කලුරිය කළේ. ස්වාමීනි ඒ මහා සංඝරුවනට අප උපස්ථාන කරලා මේ අප උපස්ථාන කරගත්ත ඇති කියලා මට හිතිලා නැහැ. සංඝරුවනට උපස්ථාන කිරීම උදෙසා ඇති ආසාව නොසන්සිඳී තියෙද්දීම මං කලුරිය කළා. ස්වාමීනි මං උපන්නේ වාවිහේ කිව්වා. මේ ඉහළටම හිත දියුණු කරපු අය බලන්න කියන කතා. ඒක තමයි පින්වතුනි ගුණධර්ම වඩන ජීවිතයකට ගැළපී යන්නේ. තෙරුවන් කෙරෙහි ඇති බලවත් ගෞරවය. ආචාර ගෝචරයේ යුත්තෝ ආජීවෝ සුදිතෝ අගාරයි හෝ. යහපත් ඇවතුම් පැවතුම් වලින් යුක්ත වීමත් කාගින්වත් ගැරහුම් නොලබන පිරිසුදු ජීවිතයත්. චිත්තස්සච සන්ඨපනං භාවනාව තුළ හිත පිහිටුවා ගැනීමත් ශ්‍රමණ ජීවිතයට හොඳින් ගැලපේ. හොඳ ඇවතුම් පැවතුම් වලින් යුක්ත වෙන්න ඕන. දැන් භික්ෂූන්ට ගත්තාම වෙනම පින්වතුනි සේකියා ශික්ෂාපද කියලා ශික්ෂාපද ගණනාවක් තියෙනවා මේ සම්බුද්ධ ශාසනයේ ඇවතුම් පැවතුම් සංවර කරගන්නට. ඒ ඇවතුම් පැවතුම් සංවර කරගන්න ශික්ෂාපද ගත්තාම භාග්‍යතුන් වහන්සේ ඒ ශික්ෂාවල සම්පූර්ණයෙන්ම පනවන්නේ මේ දානේ වළඳනකොට අනුගමනය කළ යුතු ප්‍රතිපදා, පිණ්ඩපාතේ වඩිනකොට අනුගමනය කළ යුතු ප්‍රතිපදා, සිවුර පොරවනකොට අනුගමනය කළ යුතු ප්‍රතිපදා, මේ වගේ දේවල්. ඇවතුම් පැවතුම් වල සංවර බව. යහපත් ඇවතුම් පැවතුම් වලින් සංවර වෙලා තමන් තැනට සුදුසු විදිහට ඉන්න දන්න කෙනාට හොඳ සිහියක් පිහිටනවා. සාමාන්‍ය කෙනෙකුට හිතනවා ඇතිනේ මේ එහෙම මේ බාහිරයට මේ පේන විදිහට එහෙම යටහත් පහත් ඊළඟට ඇවතුම් පැවතුම් වලින් යුක්තව හිටියා කියන එක මේ ධර්ම මාර්ගයට අදාළ නැති එකක් කියලා නෑ, අදාළයි. තමන් තැනට සුදුසු විදිහට ඉන්න දන්නවා කියන එක, වැදගත් විදිහට ඉන්න දන්නවා කියන එක එයා හොඳ සිහි කල්පනාවකින් කළ යුතු එකක්. වැදගත් විදිහට මිනිස්සෙක් හැසිරෙන්න නම් ඒ මිනිසයාට යම් කල්පනාවක් තියෙන්න ඕන. ඒ කල්පනාව එයාට ගොඩක් උදව් කරනවා. ඒ නිසා ඇවතුම් පැවතුම් යහපත් කරගන්න ඕන. කාගෙන්වත් ගැරහුම් නොලබන පිරිසුදු ජීවිතයක්. මේ කාගෙන්වත් ගැරහුම් නොලබන කියන එකේ අදහස මොකද්ද? නුවණැතියන්ගෙන් දොස් නොලබන ජීවිතේ. නුවණැති උතුමන්ගෙන් ගැරහුම් ලබන්නේ නැති ජීවිතයක් වෙන්න ඕන. මේ ගරහනවා කියලා කියන්නේ මේ අසත්පුරුෂයන්ගේ ඊළඟට අධර්මිෂ්ඨ මිනිසුන්ගේ එක එක වචන නෙමෙයි. නුවණැති උතුමන් ඥානවන්තීන් කාගෙන්වත් ගැරහුම් නොලබන විදිහේ ලස්සන ජීවිතයක්. භාවනාව තුළ සිත පිහිටුව ගැනීමත්, එහෙ මෙහෙ දුවන හිත කුසල් අරමුණක් තුළ පිහිටුව ගැනීමත් ගුණධර්ම වඩන ජීවිතයට ඉතා හොඳින් ගැලපේ. චාරිත්තං අතවාරිත්තං ඉරියාපතියං පසාදනියං. සිරිත් විරිත් දැනගෙන ඉන්න ඕන. ඒ තැනදී අනුගමනය කළ යුතු යහපත් සිරිත්, විරිත් කියලා කිව්වේ නොකළ යුතු දේවල්. මේවා හොඳට දැනගෙන ඉන්න ඕන. පැහැදීම ඇති වෙන ඉරියව් පවත්වන්නටත් ඕන. අධිචිත්තේච ආයෝගෝ සමත විදර්ශනා භාවනාවේ යෙදෙන්නටත් ඕන. ඒතං සමනස්ස පතිරූපං. ඒකත් ශ්‍රමණ ජීවිතයට හොඳින් ගැලපේ. එතකොට සමත විදර්ශනා භාවනාවේ යෙදෙනවා කියන කාරණේ ගත්තාම සමත විදර්ශනා භාවනාව කියන එක කරගන්න නම් අපි කුමක්ද මුල් කරගත යුත්තේ? බුදුරජුන් වදාළ ධර්මයයි. වර්තමානයේ ගත්තාම ගොඩාක් දෙනෙක් වරද්ද ගත තැනක් මේක. තමන්ගේ යහපත සොයා බලන කෙනා සොයා බැලිය යුත්තේ බුදුරජුන්ගේ ධර්මයයි කියලයි අපේ අපරගෝතම මහරහතන් වහන්සේ වදාළේ.
තොර බණ අහනකොට පින්වතුනි දහම් කතාව අහනකොට දහම් මේ ධර්මයේ ලියවුණා යයි කියවන පොත් කියවනකොට හොඳට අවධානයකින් බලන්න මේ මං අහන බණ මේ මං කියවන දේ බුදුරජුන් වදාළ ධර්මයේමද? අසවල් භික්ෂුවගේ මත අසවල් භික්ෂුවගේ මත අසවල් භික්ෂුවගේ අදහස් කියලා නෙමෙයි අපි ගත යුත්තේ. යම් භික්ෂුවකගේ අදහසක් සම්බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට ගැලපෙනවද? ධර්මයට අනුලොම්ද? එයයි බැලිය යුත්තේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුලමයි සීලය ගැන අපි කරුණු කාරණා සෙවිය යුත්තේ. සීලය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? එහෙම නැතුව එක එක සිල්පදයක් ගහන එක එක්කෙනාට හිතෙන ඒවා ඉගෙනගෙන වැඩක් නැහැ. සීලය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? සමාධිය ගත්තාම සමතේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? විදර්ශනාව ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? ධ්‍යාන සමාපatti ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? එයයි සෙවිය යුත්තේ. ප්‍රඥාව උදෙසා නුවණ මෙහෙවන්ට බුදුරජාණන් වහන්සේ මොකද්ද කරන්න කිව්වේ? ඒකයි සෙවිය යුත්තේ. ආන් ඒක හොඳට අපි මතකයේ දරාගත යුතු කාරණාවක්. ඒ කාරණාව මුල් කරගෙන අපේ ජීවිතේට විශාල යහපතක් සලස ගන්න පුළුවන්. බැරි වෙලාවත් මේ ධර්මයයි කියලා එක එක්කෙනාගේ මතිමතාන්තර ඇහුවොත් සම්පූර්ණයෙන් අපේ ජීවිතේ වරදිනවා. ආරඤ්‍යකානි සේනාසනානි පන්තානි අප්පසද්දානි භජිතබ්බානි මුනිනා ඒතං සමනස්ස පතිරූපං. මුනිවරුන් වාසය කරන අරණ්‍ය දුර ඈත වන සෙනසුන් ජනශුන්‍ය වනාන්තර ශ්‍රමණ ජීවිතයට ඉතා හොඳින් ගැලපේ. ඒකේ අදහස් කළේ මොකද්ද? කාමයන්ගෙන් වෙන් වෙලා කාමයන්ගෙන් වෙන් වූ සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් සමග එකට වාසය කරන එක. ඒක ශ්‍රමණ ජීවිතයට ඉතා හොඳින් ගැලපෙන කාරණාවක්. ඒ කියන්නේ පින්වතුනි අපි ගත්තොත් එහෙම අපි සිල් ආරක්ෂා කරන්නට ගන්නකොට සිල් රකින්න කෙනාට සිල් රැක ගන්න ආසා කරන කෙනාට ලොකු පහසුවක් සීලයට කැමති අයත් එක්ක ඉන්න එක. භාවනාවක් කරගන්න කැමති කෙනෙකුට ලොකු පහසුවක් භාවනාවට ආසා අයත් එක්ක එකට ඉන්න එක. ධර්ම ඉගෙන ගන්න කැමති කෙනෙකුට ලොකු පහසුවක් ධර්මයේ දන්න දහම් කතාවට කැමති අයත් එක්ක එකට ඉන්න එක. ආන් එහෙම සුදුසු අයත් එක්ක වාසය කරන එක ගුණධර්ම වඩන ජීවිතයට හරි පහසුවක්. මේ ගුණධර්මයන් වඩන ජීවිතයට කැමති නැති ඒ උදෙසා කැපවීමක් නැති මේ මිනිස්යන්ගෙන් වෙන්වෙච්ච ඈත සෙනසුන් වල ඒ කාලේ මුනිවරු දැහැන් වැඩුවා. ආන්ගේ දැහැන් වඩන මුනිවරුත් එක්ක එකට වාසය කරන එක ගුණධර්ම වඩාගෙන යන ශ්‍රමණ ජීවිතයට හරි ලස්සනට කැළඹිලා යනවා. එහෙම නැත්නම් එක එක දේවල් නේ. එහෙම නැත්නම් එක එක්කෙනාගේ මතිමතාන්තරත් එක්ක බලන්න දැන් සාමාන්‍යයෙන් ගිහි සමාජයේ ඉඳලා සිල් රකින්න ලැහැත් වෙනකොට පින්වතුන්ලා මේ අපි කියන කාරණාව හොඳට ප්‍රායෝගිකව විඳලා ඇති. දුස්සීලයෝ ගොඩක් මැද තමන්ගේ සීලය රැකගන්න කොච්චර අමාරුද? ධර්මයට අකමැති පිරිසක් මැද ධර්මානුකූලව ජීවත් වෙන්න කොච්චර අමාරුද? ආන් ඒ නිසා ඒ උදෙසා උපකාර ලැබෙන ධර්ම මාර්ගය දියුණු කරන්න කැමති අයත් එක්ක වාසය කරන එක ශ්‍රමණ ජීවිතයකට හරි ගැලපෙනවා. ඉතින් එහෙම එකක් ලැබෙන්න තමයි අපි පින්දහම් රැස් කරන්නේ. ගුණවතුන්ගේ ඇසුර උදෙසා, වීරියවන්තයන්ගේ ඇසුර උදෙසා, නැනවතුන්ගේ ඇසුර උදෙසා. ඉතින් ඒ ගැන කියනකොට බොහෝම ලස්සනට මේ තේර ගාථාවන් වදාලා අපේ උපසේන මහරහත් මුනිදුන් උන්වහන්සේගේ ගාථාවල මේ දුර ඈත වනසෙනසුන් වල සුවසේ ගුණ දහම් වැඩිම ගැන බොහොම ලස්සන ගාථා අන්තර්ගත වෙනවා. කවුද මේ උපසේන මහරහතන් වහන්සේ කියලා කියන්නේ? ඒත දග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූනම්. මහණෙනි මාගේ ශ්‍රාවක වූ භික්ෂූන් අතරේ
සමන්ත පාසාදිකානං යදිදං උපසේනෝ වංගන්ත පුත්තෝ. මේ වංගන්ත පුත්ත උපසේනයන් මේ හැම අයුරින්ම පැහැදීම ඇති වෙන භික්ෂූන් අතර අග්‍ර වෙනවා. සමන්ත පාසාදික භික්ෂුව. ඉතින් ආන්නේ උපසේන මහරහත් මුනිදුන් එක අවස්ථාවක මේ භික්ෂූ සංඝයා අසමගි වෙනවා දැකලා සප්ප සොණ්ඩක කියන ස්ථානයේදී උන්වහන්සේ මෙන්න මේ ගාථා වදාළේ භික්ෂූන්ගේ අසමගිය දැකලා. භික්ෂූන් කලකෝලාහල කරගන්න පටන් ගත් අවස්ථාවක් එළඹිලා තිනවා. ඒ වෙලාවේ අර ශ්‍රමණ ජීවිතේ ගුණදහම් වඩන ජීවිතේ සම්පූර්ණයෙන් කන පිට හැරෙනවා. මේ රහතන් වහන්සේට තේරුණා. දැන් මේ ගිහි ජීවිත අත්හැරලා ගුණධර්මයක් වඩන්ට සම්බුද්ධ ශාසනයට පත් වෙලත් සම්බුද්ධ ශාසනය තුලට පැමිණිලත් මේ අය වරද්ද ගන්නවා. ඒක දැකලා තමයි උපසේන මහරහතන් වහන්සේ මේ ගාථාව දාලේ. භික්ෂුවක් සිටින්නට ඕනේ භාවනා කරන්නට සුදුසු තැනක. ඈත තියෙන නිශ්ශබ්ද වල් සතුන් සිටින වන සෙනසුන් තමයි හොඳ. ඒකට හේතුව මොකද්ද? එහෙම තැනක් තෝරගන්න කියන්නේ භාවනා කරන්නට සුදුසු තැනක් වන නිසා. මිනිසුන්ගේ කලකෝලාහලකම් නැති. ඊළඟට මේ මිනිසුන්ගේ ශබ්ද ආදී ගෝසාකාරී දේ නැති. පාඩුවේ භාවනාවක් කරගෙන ඉන්න පුළුවන් තැනක් තමයි කියනවා සුදුසු. දැන් ඒක ගත්තාම සිල්වතුන්ගෙන් ගුණවතුන්ගෙන් පිරිච්චි පරිසරේ ඒකට බාධාවක් නෙමෙයි. අපි හිතමු මහත් වූ භික්ෂු සංඝයා එකට ඉන්නවා කියලා. ඒක බාධාවක් නෙමෙයි. දැන් කොතෙකුත් කියවලා තියෙනවා මේ උතුම් සූත්‍ර දේශනා තුල ස්වාමීන් වහන්සේලා 500 600කට හිටියා. 20000 30000කට හිටියා. එකම අදහස් වලින් යුක්ත පිරිසකට ඊතා සුවසේ එකට ඉන්න පුළුවන්. සාමාන්‍ය ජනයා ගත්තාම ආකල්ප වලින් වෙනස්නේ. එක එක අදහස්. එක එක අදහස් තියෙන අයත් එකට ඉන්නකොට ඒක හරි කරදරයක්. ගුණ දහම් දියුණු කරගෙන යන්න. එයාට ගැළපෙන්නේ කසල ගොඩෙන් හෝ සොහොනින් හෝ මහපාරේ තිබිලා හෝ අහුලගත්ත රෙදි වලින් මහපු ගොරෝසු සිවුරු. මේ උපසේන මහරහතන් වහන්සේ ඒ විදිහේ පාංශකූල වස්ත්‍රය පාංශකූලිකාංගය කියන ඒ දුතාංගයේ සමාදන් වුණා. ඒවා ඉතින් පින්වතුනි ඒ කාලේ මුනිවරු කරපු දේවල්. ඒ මුනිවරුන්ට ඒක කරගන්න සුදුසු පරිසරෙත් ඒ දඹදිව්තලේ තිබුණා. ඒ කියන්නේ තමන්ගේ පාඩුවේ බණක් භාවනාවක් කරගෙන එහෙම වාසය කරන පරිසරේ හොඳටම නිර්මාණය වෙලා තිබුණා ඒ කාලේ. මාන්නේ බැහැර කරලා ගෙපිලි වලින් පිණ්ඩපාත යන ගමනක් තමයි එයාට හොඳ. ඒ ගමන ඉඳුරන් দমনය කරලා ඉතා හොඳට සංවර වෙච්ච ගමනක්. මේ බුද්ධ ශාසනය තුල තියෙන ඒ පිළිවෙත බලන්න. ඔබට අහන්න ලැබුණා මේ වැඩසටහන් මාලාවේදීම මහා කප්පින මහරහතන් වහන්සේ, බද්දජී මහරහතන් වහන්සේ ආදී ඒ රහතන් වහන්සේලා ගැන අහනකොට ඊළඟට යස මහරහතන් වහන්සේ ආදී රහතුන් ගැන අහනකොට පැවිද්දට පෙර ජීවිතේ රාජ සුකුමාල මහා ධන සම්පත් මැද හැදිච්ච ජීවිත. තමන් යටතේ සේවකයෝ විතරක් හිටපු ජීවිත. උන්වහන්සේලා පැවිද්දටපත් වුණාට පස්සේ මානහුල් බැහැර කරලා පාත්‍රය අරන් පිණ්ඩපාතේ ගියානේ. ඉතින් එහෙම අසිරිමත් එකක් මේ ශාසනේ. මාන්නේ බැහැර කරලා ගෙපිලි වලින් පිණ්ඩපාතේ යන ගමනක් තමයි එයාට හොඳ. ඒ ගමනත් හොඳට ඉන්ද්‍රිය দমনය කරගත් එකක් වෙන්න ඕන කියනවා. කටුක ආහාර වලින් උනත් සතුටින් යැපෙන්නට ඕන. රහතන් වහන්සේලාගේ ජීවිතය ගත්තාම උන්වහන්සේලා ඇතැන් වෙලාවට පිණ්ඩපාතේ යනකොට පිණ්ඩපාතේට ලැබෙනවා පිළුණු වෙච්ච පිට්ටු. එක්ක පිළුණු වෙච්ච භෝජන. උන්වහන්සේලා ඒක වළඳලා හිටියා. බොහෝ රසවත් නොඑක ආහාර ගැන හිතන්න හොඳ නැහැ. ආහාර රසයට ගිජු වුණොත් භාවනා කරන්නට හිත යොමු වෙන්නේ නැහැ. අප්පිච්චෝ චේව
අවශ්‍යතා අඩු වෙන්න ඕන. සන්තුට්ඨෝ ලැබිච්ච දෙයකින් සතුටු වෙන්නත් ඕන. පවිවිත්තෝ වසී මුනි මුනිවරයෙක් වුණාම තනිවම හුදකලාවේ තමයි ඉන්න ඕන. අසංසට්ඨෝ මේ අසංසට්ඨෝ ගහට්ටේහි අනාගාරේහි චූභයං ගෙවල් වල ඉන්න උදවියත් එක්ක අනගාരിക උදවියත් එක්ක එකතු නොවී සිටින්න ඕන. ඒක මේ පැවිද්දෙක් විදිහට ගත කරන ජීවිතේට හරි පහසුවයි. කිසිවක් දන්නේ නැති ගොළු කෙනෙක් වගේ නුවණැති භික්ෂුව සංඝයා මැද ඉන්නේ. ප්‍රමාණ ඉක්මවා කතා බස් කරන්න හොඳ නැහැ. මේ ගොළුෙක් වගේ ඉන්නවා කියලා කිව්වේ වැඩකට නැති කතාවට ඒ කට ඇරෙන්නේ නැහැ. අර්ථ සුන් කතාවට ඒ මුව විවර වෙන්නේ ආන් එහෙම කතා බහක්. අර්ථවත් දෙයක්ම කතා කරනවා. මේ බුද්ධ ශාසනයේ කතා බහ ගැන හරි ලස්සන වචනයක් තියෙනවා. මිත බහනී. පමණ දැන කතා කිරීම. මිත කියලා කියන්නේ ප්‍රමාණය. පමණ දැන කතා කරනවට කියනවා මිත බහනී. සාමාන්‍ය ලෝකේ ගත්තොත් ඒ කතා බහ අමිත බහනී. ප්‍රමාණයක් නෑ. කෙලවරක් නෑ. ඔහේ කියවනවා. තමන්ම දන්නේ නෑ තමන් කිව්වේ මොනාද කියලා. ඒ වචන සංවර නෑ. හැබැයි නුවණැති කෙනා ප්‍රමාණය දැනගෙන කතා කරන්න ඕන කියනවා. නුවණ කියන එකෙන් ජීවිතේ පිරෙන්න පින්වතුනේ හොඳට නුවණින් දැන කතා කිරීම කියන එක හුරු වෙනවා. අර්ථවත් දෙයම කතා කරන්න හුරු වෙනවා. ඥානය කියන එකෙන් පිරෙනකොට. ඔක ගැන හරි ලස්සන උපමාවක් භාග්‍යවතුන් වහන්සේ වදාළනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුන්ට මහණෙනි බලන්න කියනවා මහා වතුර කඳක් අරගෙන යන කිලෝමීටර් ගණන් පළල ගංගා. දැන් ඉන්දියාවේ තියෙනවා ඇතැම් ගංගා කිලෝමීටර් ගණන් පළලයි. ඔය දඹදිව වන්දනාවේ එහෙම ගියාමත් පින්වතුන්ලාට මුණ ගැහිලා ඇති දඹදිව වන්දනාවේ ගියපු පින්වතුන්ලාට අපිට ගාන්ධි පාලම උඩින් යන්න වෙනවා. කිලෝමීටර් ගාණක් යන්න තියෙනවා. එහෙම මහා පළල ගංගා තියෙනවා. මේ පළල ගංගාවල විශාල ජල කඳක් අරගෙන යනවා. හැබැයි හරි නිහඬයි. කිසි සද්දයක් නැහැ. මහා විශාල ජල කඳක් අරගෙන යනවා නිශ්ශබ්දව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි බලන්න කියනවා පොඩි දොළ පාරවල්. බලන්න වක්කඩක් ළඟට ගියාම වතුර පොඩ්ඩයි. නමුත් සද්දි සෑහෙන්න. වතුර චුට්ටක් වෙනකොට සද්දි වැඩි. වතුර ගොඩක් වෙනකොට සද්දයක් නැත. අන්න ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ නුවණින් පිරිච්චි කෙනා දැනගෙන අර්ථවත් දේ විතරක් අඩුවෙන් කතා කරනවා. නුවණ මද කෙනාට තියෙන්නේ ඉතින් කච කචේ කියන එක විතරයි. කාටවත් අපහාස කරන්න හොඳ නෑ. හිංසා කරන්නටත් හොඳ නෑ. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වෙලා ඉන්න ඒ භික්ෂුව ආහාර වළඳන්නෙත් තේරුමක් ඇතිවයි. බලන්න මේ මුනිවරුන්ගේ අදහස්. කාටවත් අපහාස කරන්න හිංසා කරන්න හොඳ නෑ කියනවා. තමන්ගේ ජීවිතේ හොඳට සීල සංවරය තුළ පිහිටුවාගෙන අර්ථයක් දැනගෙනම බොජුන් වළඳන්න ඕන. මොකක්ද අර්ථය දැනගෙන බොජුන් වළඳනවා කියන්නේ පින්වතුනි? ජීවන යාත්‍රාව පවත්වා ගැනීම උදෙසා. එයා වීරිය ඇති වෙන භාවනා අරමුණු සිතේ උපදවා ගන්නට දක්ෂ කෙනෙක්. අවස්ථානුකූලව සමත විදර්ශනා වඩන්න ඕන. හැමතිස්සෙම වීරිය පවත්වාගෙන භාවනා කරන්න ඕන. ඒ නුවණැති භික්ෂුව දුක් අවසන් කරලා නිවනට පැමිණෙන තාක් විශ්වාසය අතහරින්නේ. හරි ලස්සන එකක්. නුවණ තියෙන භික්ෂුව
වීරිය කියන එක තමන්ගේ බලය බවට පත් කරගන්නවා. වීරිය බලය බවට පත් කරගත්තාට පස්සේ එයාව ඒ වීරිය කියන බලයෙන් ඉස්සරහට අරන් යන්නේ ශ්‍රද්ධාව විසින්. කවදාවත් බුදුරජුන්ගේ වචනේ අවිශ්වාස කරන්නේ. බුදුරජාන් වහන්සේ නිවන පිණිස යමක් වදාළද ඒක අවිශ්වාස කරන්නේ. ඒ මතම විශ්වාසය තියාගන්නවා. නුවණැති භික්ෂුව දුක් අවසන් කරලා නිවනට පැමිණෙන තාක් විශ්වාසය අතහරින්නේ නැහැ. හරි වටින එකක්. අද බොහෝ දෙනෙකුට සමහරවිට වෙන්නේ පොඩ්ඩක් භාවනා කරලා බලනවා. පොඩ්ඩක් භාවනා කරලා ඒ භාවනාව ඉක්මනින් සැක කරනවා. අයියෝ මං මෛත්‍රී භාවනා කරනවා ඒත් තරහ යනවනේ. අයියෝ මං අසුභේ කරනවා ඒත් රාගය විසිනවනේ. චුට්ටක් කරලා මහා ප්‍රතිඵලයක්. තමන් ගැන මේ අධිමානයක් තියෙනවා මට මේක වේගෙන් වැඩෙනවා කියලා. තමන් ගැන තියෙන මාන්නය. ආන් ඒ නිසා එහෙම නැතුව විශ්වාසයෙන් මේක කරන්න ඕන කියනවා. උතුම් පිරිසිදු බව කැමතිව ඒ විදිහට ජීවිතය ගත කරන භික්ෂුවගේ හැම ආශ්‍රවයක්ම නැති වෙලා යනවා. ඒ අමා නිවනද සාක්ෂාත් කරනවා. ඔය ගාථා වදාළේ උපසේන රහතන් වහන්සේ. ඉතින් උපසේන රහතන් වහන්සේගේ ගාථාවල ජීවිතයට ඉගෙන ගන්නට ගොඩාක් දේ තියෙනවා. ඒ නිසා පින්වතුන්ලා අපි මේ කෙටියෙන් සිහිපත් කරන ගාථා තේරී ගාථා පොත් වහන්සේ සමීපයේ තියාගෙන නිතර ඉගෙන ගන්න. ඊළඟට අපර ගෝතම රහත් මුනිදුන්ගේ ගාථාවල තව මෙහෙම තියෙනවා. සීලංච බාහු සච්චංච ධම්මානං පවිචයෝ යථා භූතං. සිල්වත් වීම සද්ධර්මයේ බොහෝ කොට දැන සිටීම ජීවිතයේ යථාර්ථය නුවණින් විමසීම සච්චානං අභිසමයෝ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම ඒතං සමනස්ස පතිරූපං ශ්‍රමණ ජීවිතයට ඉතා හොඳින් ගැලපේ. ගුණධර්ම වඩාගෙන යන ජීවිතයට ඉතා හොඳින් ගැලපෙන එකක් සිල්වත් වීම. තමන්ගේ කය වචනේ සීලය තුල සංවර කර ගැනීම. ඊළඟට ඉතා හොඳින් ගැලපෙන දේ තමයි සද්ධර්මයේ බොහෝ කොට දැන සිටීම. ඉතාම වටින එකක්. සද්ධර්මයේ බොහෝ කොට දන්නා බව. සද්ධර්මයේ කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ වදාළේ මෙයයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තිබෙන්නේ මෙයයි කියලා දන්න බව. ඒක ජීවිතයකට අතිශයින්ම වටින එකක්. ඒ අතිශයින්ම වටිනා දේ ජීවිතයට දෙන්න තමයි කල්යාණ මිත්‍රයන් වහන්සේලා අපේ යහපත කැමති සත්පුරුෂයන් වහන්සේලා මහන්සි ගන්නේ. අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඊටාම කෙටි කාලයක් ඇතුලේ පින්වතුනේ උතුම් සූත්‍ර පිටකේ නිර්මල බුද්ධ වචනය මේ ජීවිතය ගැන තේරුම් ගන්නට ඉතා වටිනා කියන ඒ උතුම් සම්බුදු වදන් සරල සිංහලයට කියවන්න අපිට කොච්චර වේගින් පරිවර්තනය කළාද? ඒ පරිවර්තන පොත් වහන්සේලා කියවලා තියෙන කියවන පින්වතුන්ලා දන්නවා ඇති. ඒ පොත් වහන්සේ නමකගේ කොච්චර අන්තර්ගතයක් තියෙනවද? ඒ ධර්ම අන්තර්ගතය එකක් ගානේ පාලි බලලා අපිට තේරෙන භාෂාවට පරිවර්තනය කළා මහා කැපකිරීමකින්. ඊටාම ඉක්මනින් මේ පරිවර්තන කටයුතු ලොකු ස්වාමීන් වහන්සේ සිද්ධ කළා. ඒ සිද්ධ කළේ ඇයි කුමක් නිසාද? බුද්ධ වචනය මෙයයි කියලා කෙනෙකුට ඉගෙන ගන්න පහසු වෙන්න. ඇයි බුද්ධ වචනේ මෙයයි කියලා කෙනෙක් පහසුවෙන් ඉගෙන ගත්තේ නැත්නම් එක එක්කෙනාට පුළුවන් රවටන්න. බුදුරජාණන් වහන්සේ මෙහෙමත් කියලා තියෙනවා මෙහෙමත් කියලා තියෙනවා කියලා. බුද්ධ වචනේ දන්නේ නැති කෙනාව ඕන අඳුරකට ඕන පඹගාලකට තල්ලු කරන්නට ඕන කෙනෙකුට පුළුවන්. ඒ නිසා හරියට ඉගෙන ගන්න ඕන බුදුරජාණන් වහන්සේ වදාළේ මොකක්ද කියලා. ඒක ගුණධර්ම වඩාගෙන යන ජීවිතයට බොහෝසේ උපකාර වෙන කාරණාවක්. ජීවිතයේ යථාර්ථය හොඳට නුවණින් විමසන්න ඕන කියනවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕන කියනවා.
භාවයේච අනිච්ඡන්ති අනත්ත් සංඥං අසුභ සංඥංච. අනිත්‍ය සංඥාව අනත්ත් සංඥාව. අනිත්‍ය සංඥා කියලා කිව්වේ වෙනස් වෙන ලෝ දහම දැකීම. ලෝකේ වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි යනවා කියලා නුවණින් දකින්න ඕන. ඒක හොඳට නුවණින් දැක්කොත් පැහැදිලිව පේන එකක්. මේ ලෝකේ වෙනස් වෙලා යන විදිහ. අනාත්ම සංඥාව. අනාත්ම සංඥා කියලා කිව්වේ මේ ලෝකෙ කිසිවක්, මේ ජීවිතේ රයිති කිසිවක් තමන්ගේ වසඟේ පවත්වන්නට බැරි බව. ඒකට කියනවා අනත්ත් සංඥා. අනාත්ම සංඥාව. ඒ අනාත්ම සංඥාවත් නුවණින් දකින්න ඕන. අසුභ සංඥාව. අසුභ සංඥා කියලා කිව්වේ බොහොම වටින එකක්. සරාගීව ඇවිස්සෙන ජීවිතේ පාලනය කරගන්න තියෙන්නේ අසුභ සංඥාවෙන්. මේ අසුභ සංඥා කියලා කියන්නේ ඇත්ත ඇති හැටියෙන් හිතීම. ඒක එහෙම තේරුම් ගන්නකො. නැත්තම් සාමාන්‍යයෙන් අසුභ සංඥා කියලා හිතපුවම ගොඩාක් දිනක අසුභ භාවනාවට කියන්නේ පිළිකුල් භාවනා කියලානේ. පිළිකුල් විදිහට බලනවා කියන එක. එතකොට හරියට මේ නිකන් හොඳට තියෙන එකක් දිහා පිළිකුලට බලනවා වගේ සංඥාවක් තමයි මේ පිළිකුල් භාවනා කියපු ගමන් ගොඩක් දෙනෙකුට එන්නේ. නෑ එහෙම එකක් නෙමෙයි කරන්නේ. සත්‍ය දැකීම. ස්වභාවයෙන්ම අසුබ දේ අසුබයි කියලා බලනවා. මොනවද ස්වභාවයෙන්ම අසුබ, ස්වභාවයෙන්ම පිළිකුල්? මේ ශරීරයේ තියෙන දෙතිස් කුණුප. මේ ශරීරයේ තියෙන නීම කුණුප කොටස්. ඒ කුණුප කොටස් තියෙන නිසා මේ ශරීරය නිතර පිරිසිදු කරන්න ඕන. පිරිසිදු කර කර නොයෙක් සුවඳ ගල්වා සබන් ගගා හෝද මේක එහෙම නඩත්තු කරන්න ඕන. ඇයි හේතුව? පිළිකුල් සහගතයි. අසුභ කොටස් වලින් යුක්තයි. ඒක හොඳට නුවණින් දකින්න ඕන කියනවා. ලෝකයේ ගැන නොල්ම ඇති කර ගන්නට උත්සාහවත් වෙන්න ඕන කියනවා. මේක ශ්‍රමණ ජීවිතයකට ඉතා හොඳින් ගැලපෙනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා මේ ධර්ම විනය ඉගෙනගෙන ඒ උදෙසා තමයි මහන්සි ගන්නේ. මේ දුක් විඳින ලෝකයෙන් නිදහස් වෙන්න. දැන් අසුභ භාවනාව ගැන කියනකොට බොහොම ලස්සන කාරණාවක් අන්තර්ගත වෙනවා. කප්ප මහරහතන් වහන්සේගේ චරිතාපදානයි. කප්ප මහරහතන් වහන්සේ කියලා කියන්නේ ඇත්තටම කප්ප කියලා කියන්නේ මගදී හිටපු මාණ්ඩලික රජෙක්. රාජ්‍යත්වයට පත් වෙලා හිටපු කෙනෙක් කප්ප රජුරුව. මේ කප්ප කියන මහරජුරුවන්ට පෙර ජාතිවල කරපු පින් තිබුණු බව බුදුරජාන් වහන්සේ බුදු නුවණින් දැක්කා. දැකලා භාග්‍යතුන් වහන්සේ මේ කප්ප රජු හමුවට වැඩම කරලා මේ කප්ප රජු උදෙසා සද්ධර්මයේ දේශනා කළා. මේ කප්ප රජු කියලා කියන්නේ හරි සරාගී කෙනෙක්. සරාගී බව නිසාම නොඑක් අනාචාර කටයුතු කර හිටපු කෙනෙක්. ඉතින් බුදුරජාන් වහන්සේ මේ පින් තියෙන කෙනාට මේ ජීවිතය ගැන හරිදේ තේරෙන විදිහේ බණක් දේශනා කළා. ඒ දේශනාව අහලා කප්ප රජුරු රාජ්‍ය අත්හැරියා, බුද්ධ ශාසනය පැවිදි වුණා, රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. අරහත්ත්වයට පත් වුණාට පස්සේ කප්ප මහරහතන් වහන්සේ බුදුරජාන් වහන්සේ එදා Tamanට මුලින්ම රජෙක් විදිහට ඉන්න කාලේ කියා දීපු බණපද ටික තමයි තේරගතා විදිහට වදාළේ. බලන්න කියලා තියෙන ධර්මය නොයෙක් අසුචි පිරුණු වැසිකිලි වලක් වගේ, පරණ වෙච්චි ගවර වලක් වගේ, ලොකු තුවාලයක් වගේ, විශාල සැරව ගෙඩියක් වගේ ගර්භාෂයකින් ඉපදුනා. මේ ජීවිතේ උපන්න හැටි අසුචි පිරිච්චි වැසිකිලි වලක් වගේ, පරණ වෙච්චි ගවර වලක් වගේ, ලොකු තුවාලයක් වගේ, විශාල සැරව ගෙඩියක් වගේ ගර්භාෂයකින් තමයි උපන්නේ. දරුවෙක් උපදිනකොට පින්වතුනේ ඒ දරුවා එළියට එන්නේ සුවඳ විහිදුවාගෙන නෙමෙයි. දරුවෙක් මව් කුසකින් එළියකට එන්නේ මහා සුගන්ධයක් විහිදුවාගෙන නෙමෙයි.
හිතට ප්‍රිය උපදවන මහා මිහිරි සුවඳක් එක නෙමෙයි. අසුචිත් එක්ක එළියට එන්නේ. දුගඳ හමන අසුචිත් එක්ක එළියට එන්නේ. එහෙමයි ජන්මලාභයත් ලැබෙන්නේ. ලේසරව පිරුණ අසූචි වලින් බර වෙච්ච හැම තිස්සේම අපවිත්‍ර දේම වැగిරෙන මේ ශරීරයෙන් නිතරම කුණු වතුර වැක්කිරෙනවා. කුණු වතුර කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කුණු වතුර කියලා කියන්නේ ගඳ ගහන පිළිකුල් සහගත වතුරකටනේ. ශරීරයෙන් හැමතිස්සෙම ඒ පිළිකුල් සහගත ගඳ ගහන වතුර වැක්කිරෙනවානේ. දහඩිය කියන්නේ එහෙම එකක්. තෙල් මන්ද කියලා මතුවෙන්නේ එහෙම එකක්. කඳුළු කියලා කියන්නේත් එහෙම එකක්. කෙල කියන්නේත් එහෙම එකක්. සෙම කියලා කියන්නේත් එහෙම එකක්. මේ හැමදේම මේ සිරුරෙන් වැగిරෙනවානේ. මූත්‍රා කියන්නේත් එහෙම එකක්. ඒවා මේ සිරුරෙන් වැగిරෙනවා. ලොකු නහරවැල් 60කින් විතර බැඳිලා මස් වැදලි වලින් ඔතලා හම කියන ඇඳුමින් වහලා තියෙන්නේ මේ ශරීරේ නම් වැඩකට නැති එකක්. මේ ශරීරයේ ස්වභාවය ගැන එදා භාග්‍යතුන් වහන්සේ වදාළේ හරියට මේක ලොකු නහරවැල් 60කින් විතර බැඳිලා මස් වැදලි වලින් ඔතලා හම කියලා වස්ත්‍රයකින් වහලා තියෙනවා. ඒ වගේ එකක්. මේකේ ඇති සාරයක් ගන්නට නැහැ. ඇටවලට නහරවැල් නැමැති නූල් බැඳලා තිබෙන මේ ශරීරය කුණුප කොටස්ම එකතු වෙලා තමයි ඔය ඉරියව් පවත්වන්නේ. ඇවිදගෙන යනවා, හාන්සි වෙලා ඉන්නවා, වාඩි වෙලා ඉන්නවා කියලා අපි ඉරියව් පවත්වනවානේ. මේ ඉරියව් පවත්වන්නේ සම්පූර්ණයෙන්ම කුණුප කොටස් ගොඩක් එක්ක. හැම ඉරියව්වක්ම පාවිච්චි කරන්නේ කුණුප කොටස් එක්ක. ස්ථීර වශයෙන්ම මරණය කරා යන මේ ශරීරය තිබෙන්නේ මරණය ළඟමයි. අන්තිමේදී ශරීරය මෙහි අත්හැරලා කොහේ හරි යනවා. මේ සිරුර කියන එක මරණය ළඟම තියෙනවා. හදිසි අනතුරු වලින් මැරෙනවා. අභ්‍යන්තරේ හටගන්න මේ ලේ කැට හිරවීම වලින් මැරෙනවා. සත්තු විදලා විස වෙලා මැරෙනවා. වෛරස් ආසාදනය වෙලා මැරෙනවා. නොඑක් විදිහට. පිළිකා වලින් නොයෙකුත් ලෙඩ රෝග වලින් මරණයමයි ජීවිතේ කරා එන්න තියෙන්නේ. මලාට පස්සේ මේ කුණු කය මෙහි දාලා යන්න යනවා. අවිද්‍යාව නිසා මේ ශරීරයේ ඇත්ත වැහිලායි තියෙන්නේ. කෙලෙස් ගැට ගැහිලා බැඳිලා තියෙන්නේ. කෙලෙස් සැඩ පහරේ ගහගෙන යන්නේ සැඟවිලා ඉන්න කෙලෙස් දෙලට අහු වෙලා තියෙන්නේ. අවිද්‍යාවෙන් හින්දා මේක කෙලෙස් සහගතව මුලාවෙන් අල්ලගෙන ඉන්නවා මේ සිරුර මට අයිති කියලා. පංච නීවරණ වලින් යුක්තව ලාමක විතර්ක පිරිවරාගෙන ඉන්නේ. තෘෂ්ණාවෙන් මුල් ඇදලා තියෙන්නේ. මේ ශරීරේ නැමැති ගේ සෙවිලි කරලා තියෙන්නේ මෝහය නැමැති අතු ඉති වලින්. ඒ කාලේ ගෙවල් වහනවනේ අතු ඉති වලින්. දැන් සාමාන්‍යයෙන් අපිට මේ වයෝවෘද්ධ අම්මලා තාත්තලාට මතක ඇති ඒ කාලේ පිදුරු සෙවිලි කරපු ගෙවල් තිබුණා. ඊළඟට දැනටත් දකින්න ලැබෙනවා සාමාන්‍යයෙන් පොල්ලතු සෙවිලි කරපු ගෙවල්. සෙවිල්ල පිණිස ඒවා පාවිච්චි කරනවා. අතු ඉති. ඒ වගේ මේ ශරීරය කියන ග්‍රහය මේ ශරීරය කියන ගේ සෙවිලි කරලා තියෙන්නේ මොන අතු ඉති වලින්ද? මෝහය, මුලාව කියන අතු ඉති වලින්. රැවටිලා පරිහරණය කරනවා. ලස්සනයි, හැඩයි, සුන්දරයි, ෂා කියලා මුලාවෙන් තමයි ඇසුරු කරන්නේ. මේ විදිහට තිබෙන මේ ජීවිතයේ වැඩ කරන්නේ කර්මය නැමැති එන්ජිමිනුයි. චේතනා පහර කරලා සිත කය වචනේ මෙහෙවනවා කියන එන්ජින් එකෙන් තමයි මේ ජීවිතේ වැඩ කරන්නේ. සම්පතින් හෝ විපතින් අවසන් වෙනවා. පෙනෙන්නට තියෙන්නේ වෙනස් වීමමයි. පින්වතුනි, මේ දේශනා කරන්න තියෙන කාලේ අපිට මේක දීර්ඝව විස්තර කරන්න අවස්ථාවක් නැහැ. නිසා පින්වතුනි මේවා කියවන්නේ යලි කොච්චර සත්‍යයක්ද මේ තුල තියෙන්නේ. ඒ විදිහේ කයක් මගේ කියලා සලකන්ට පටන් ගත්තොත් ඔවුන් අන්ධ බාල පෘථග්ජනෙක්මයි.
මේ භයානක වූ සංසාරයමයි වර්ධනය කරන්නේ. ආයේ ආයෙමත් භවයමයි හදාගන්නේ. ඉතින් ඕන් ඔය අවවාදී බුදුරජාණන් වහන්සේ එදා කප්ප රජුරවන්ට කියලා තියෙනවා. කප්ප රජුරුව ශරීරය ගැන ඇත්ත තේරුම් ගත්තා. ජීවිතය ගැනත් ඇත්ත තේරුම් ගත්තා. බුද්ධ ශාසනය පැවිදි වෙලා රහත් වෙලා කප්ප මහ රහතන් වහන්සේ පිරිනුවම් පාන සමයේ මෙන්න මෙහෙම වදාරනවා. ඉතින් මේ ශරීරය අසූචි තැවරුණු විසඝෝර සර්පයෙක් වගේ දැකලා දුරු කළොත් ආන්ගේ උදවිය භවයේ මුලින්ම උදුරලා දාලා පිරිනිවන් පානවා කියන ගාථාව වදාළේ කප්ප මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්නට සූදානම් වෙනකොට. ඉතින් ඔය ලස්සන ගාථා කප්ප රහත් මුනිදුන් තමයි වදාළේ. අපිට තව ගාථා දෙකක් ඉගෙන ගන්න තියෙනවා අපේ අපරගෝතම මහරහතන් වහන්සේගේ. අපරගෝතම මහරහතන් වහන්සේ කියන්නේ පින්වතුනි මහා පින්වන්තයෙක්. උන්වහන්සේ කෙස්බාන මොහොතේ රහත් උනේ. ඒ අරහත්ත්වයට පත් වෙලා තමයි ගාථා වදාළේ. බොජ්ජංග ධර්ම වැඩිම, 이르දි පාද වැඩිම, පංච ඉන්ද්‍රිය, පංච බල, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම ශ්‍රමණ ජීවිතයට ඉතා හොඳින් ගැලපේ. මුනිවරයා තෘෂ්ණාවත් හැර දමයි. ආශ්‍රව මුලින්ම උදුරා දමයි. හැම දෙයකින්ම නිදහස් වී වාසය කරයි. මෙය ශ්‍රමණ ජීවිතයට ඉතා හොඳින් ගැලපේ. ඒ කිව්වේ අරහත්ත්වය. අරහත්ත්වය තමයි ශ්‍රමණ ජීවිතයට ඉතාම හොඳින් ගැලපෙන කාරණේ. ඉතින් මේ ඉගෙනගත්ත උතුම් තේරගාථා අපේ අපරගෝතම මහරහත් මුනිදුන්, උපසේන මහරහත් මුනිදුන්, කප්ප මහරහත් මුනිදුන් කියන මේ රහතන් වහන්සේලා වදාළ මේ ලස්සන ගාථාවල ඒ ගාථා අතරේ එක මේ ප්‍රධාන ගාථාවක් අපි යලිත් සිහිපත් කරගනිමු. ඒ තමයි තමන්ගේ ජීවිතයේ යහපත සොයා බලන කෙනා සොයා බැලිය යුත්තේ බුදුරජුන් වදාළ ධර්මයයි. ඒ නිසා පින්වතුනි ඒ බුදුරජුන් වදාළ ධර්මයේ රහතන් වහන්සේලා සංගායනා අනුසංගායනා කර කර ආරක්ෂා කරගෙන ආපු ධර්මයේ මේ අපි ඉගෙන ගන්න අර්ථ තියෙනවා. දැන් අද මේ පැයක විතර කාල වේලාව ඇතුලේ අපි කියා දීපු දේශනාව ඇතුලේ කොච්චර අර්ථ තිබුණද? ඒ අර්ථ තමන්ගේ ජීවිතයට ගලපා ගන්නට මහන්සි ගන්න. එතකොටමයි ජීවිතේ යහපත උදා වෙන්නේ. අර්ථ ජීවිතයට ගලපා ගන්නට නම් ඔබ හරියට ධර්මය ඉගෙන ගන්න ඕන. ධර්මය ඉගෙන ගැනීම පිණිස සියලු අවකාශ සත්පුරුෂයන් වහන්සේලා, කල්යාණ මිත්‍රයන් වහන්සේලා අපට සකස් කරලා දීලා තියෙනවා. දහම් පොත කියවන්න පුළුවන්, ධර්ම දේශනා අහන්න පුළුවන්, හැම විදිහටම. ඒ නිසා ප්‍රමාද වෙන්න එපා. අප්‍රමාදීව තමන්ගේ ජීවිතයේ යහපත කැමති නම්, තමන්ගේ ජීවිතයේ දියුණුව කැමති නම් බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක්ද කියලා හොයන්න. ඉතින් මේ ගාථාවන් වදාළ අපගේ කප්ප රහත් මුනිදුන්ට, උපසේන රහත් මුනිදුන්ට, අපරගෝතම රහත් මුනිදුන්ට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ රහතන් වහන්සේලා සැනසුන අමා මහ නිවනේ අපටත් සැනසෙන්න ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පළමුවෙන් සියලු දෙවිවරුන්ට, සක්දෙවිඳුන් ප්‍රධාන සතරවරන් දෙවිවරු, සෙන්පති දෙවිවරු ඇතුළු සියලු දෙවියෝ සතුටින් පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ අප හැම දෙනාවම යෙහෙන් ආරක්ෂා කරත්වා. සියලු දෙවියන්ටත් සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ මේ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන ගම්පහ රන්වැලි ටයිල් බාත්වයා සහ ඉලෙක්ට්‍රිකල් ආයතනයේ පින්වත් මනෝජ් ගයාන් වික්‍රමාරච්චි මහතා ඇතුළු
ඒ ආයතනයේ සෑම සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් එක ලෙසම අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ ගම්පහ රන්වැලි ටයිල් බාත්‍ය සහ ඉලෙක්ට්‍රිකල් ආයතනයේ ඒ කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට දිනෙන් දින දියුණුවට පත් කරගන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය නොඅඩුවම සැලසෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. මනෝජ් ගයාන් වික්‍රමාරච්චි මහතාගේ නමින් මියගිය ගාමිණී අබේසිරි වික්‍රමාරච්චි පියාණන්ටත් නිව්ටන් මල්ලවාරච්චි පියාණන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නමින් මියගියා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්තයෙන්ම සැපයට පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදනා කරන්න. සුජීවත්ව සිටින පින්වත් කේජී කරුණාවතී මෑණියන්ට මාලා සිරිමතී මෑණියන්ට සහ සකුන්තලා උදයංගනී පෙරේරා දියණියට මේ සියලු පින් අනුමෝදන් වෙලා ඒ හැම දිනාට නිදුක් නිරෝග සුව සම්පන්නිය දීර්ඝායුෂ සම්පන්නිය සැලසෙත්වා. පින්වත් මනෝජ් ගයාන් වික්‍රමාරච්චි මහතා ඇතුළු පවුලේ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් කරන රැකී රක්ෂා ආදී සියලු යහපත් කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සමෘද්ධිමත් කරගෙන සුවසේ ජීවිත ගත කරන්නට සියලු දෙවියන්ගේ ආශිර්වාදය තෙරුවනේ ආශිර්වාදයේ සැලසේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වත් ඔබ හැම දෙනාටත් උතුම් තෙරුවනේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් කිසියම් කරදරයකින් බාධාවකින් තොරව කලන මිතුරු ඇසුරේ ගුණදහම් දියුණු කරගන්නට සුවසේ පින්දහම් රැස් කරගන්නට අවකාශ ලැබෙත්වා. ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.